tuition.lk වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා අද අපි කතා කරන්න යන්නේ 8 ශ්‍රේණියේ බුද්ධ ධර්ම විෂය පිළිබඳව. අපි අද බුද්ධ ධර්ම විෂය කතා කරනවා පුතේ දෙවෙනි පාඩම වෙන බොදු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන් කියන පාඩම තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. ඔයාලට පුතේ අපේ tuition.lk වෙබ් අඩවියත් එක්ක එකතු වෙලා ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න බොහෝම අවස්ථාවන් තියෙනවා. සෑම විෂයකටම අදාළ වෙන විෂය කරුණු ඇතුළත් වීඩියෝ පට තියෙනවා. ඒ සියල්ලම ප්‍රයෝජනට ගන්න කියලා ආරාධනා කරමි. අද අපි කතා කරමු 8 ශ්‍රේණියේ බුද්ධ ධර්ම විෂයේ දෙවෙනි පාඩම බොදු සිරිත් පිළිපැද වෙමු අපි සොඳුරු දරුවන් කියන පාඩම. අපි මේ පාඩමේදී පුතේ සාකච්ඡා කරන්න යන්නේ එක කාරණයක් පිළිබඳ. එහෙනම් මොකද්ද? සිරිත් සම්පන්න ජීවත් වීමේ අගය බුද්ධ චරිතය ඇසුරෙන් පැහැදිලි කරන්න. මේ බුද්ධ චරිතය ඇසුරෙන් කොහෙන්ද අපිට මේ සාකච්ඡා කරන්න කියන්නේ පුතේ බුද්ධ චරිතය ඇසුරේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ බුද්ධ චරිතයේ තියෙන ලක්ෂණ මොනවාද? බුදුරජාණන් වහන්සේගේ ගුණ කොතෙක්ද කියලා කියා නිම කරන්න බෑ. මේ මහා සප්ත මහා සාගරය තරම් විශාලයි කියලා සැලකුවත් ඊටත් වඩා විශාලයි බුදුරජාණන් වහන්සේගේ අපරිමිත වූ ගුණ සාගරය. ඒක නිසා ඒ අච්චරයි මෙච්චරයි කියලා අපිට කතා කරන්න බෑ. නමුත් ඒ අසීමිත වූ ගුණ සාගරයෙන් අසීමිත වූ ගුණ කන්දරාවෙන් අපි එක බිඳක් ගැන සාකච්ඡා කරලා බලමු. මේ කතා කරන කරුණු බොහෝ විට අපිට අපේ ජීවිත සකස් කරගන්න අවශ්‍ය වෙන කාරණා බොහෝම දේවල් තියෙන. ඒ මේ ආසන්නම කාරණා තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට පුතේ අපිට වෙනවා මෙතනදී බුද්ධ චරිතයේ එක කාරණයක් විදිහට අපි සටහන් කළොත් එකක් තමයි මේ සුහදශීලී කතා බහ. ඔන්න බුද්ධ චරිතයේන එක දෙයක් සුහදශීලී කතා බහ. අපි දන්නවා කෙනෙක් කතා කරන බොහොම සුහදශීලීව අනිත් කෙනාගේ ප්‍රියමනාප ඇති වෙන විදිහට අපි කතා කරන්න ඕනේ. අන්න එක ගතිගුණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන සුහදශීලී කතා බහ. ඒ වගේම තමයි අනිත් කාරණේ පුතේ අපි ගත්තොත් ආගන්තුක සත්කාර. අපි දන්නවා ගෙදරක අපිට කෙනෙක් ආවොත් ආගන්තුකෙක් ආවොත් අපි කොහොමද සලකන්න ඕනේ? ඒ අයගේ හිත නොරිදෙන ආකාරයට අපි කොහොමද හැසිරෙන්න ඕනේ? එහෙනම් ඒක නිසා මේ ආගන්තුක සත්කාරත් හරිම වැදගත්. අපි මේ සමාජ ජීවත් වෙනකොටත් යහපත් පුද්ගල විදිහට ජීවත් වෙන්න අපිට මේ ආගන්තුක සත්කාර කියන සිරිත ගුණය අපි ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ අපි තව එකක් කතා කරොත් මහජන මතයට ගරු කිරීම. මේ මහජන මතයත් අපි ජීවත් වෙන්නේ සමාජයක ජීවත් වෙන අපිට තනියෙන් ජීවත් වෙන්න බෑ, හුදකලා ඉන්න බෑ. අපි හැමතිස්සෙම අසල්වැසියෙක් ගැටෙන්න ඕනේ, ගම්වාසීන් එක ගැටෙන්න ඕනේ. ඊට පස්සේ මේ අපි අවට අපි ජීවත් වෙන හැමෝම එක්ක අපි වාසය කරන්න ඕනේ. වාසය කරනකොට අපිට හම් වෙන්නේ එක එක වූ විවිධ වූ අදහස් තියෙන අය පුද්ගලයන්. මං වගේ හිතන පතන කෙනෙක් මට මුණ ගැහෙන්නේ, මට වඩා වෙනස් විදිහට හිතන පතන කෙනෙක් මුණ ගැහෙනවා. මට වඩා වෙනස් විදිහට මට වඩා සම්පූර්ණයෙන්ම හාත්පසින්ම දුර්ගුණ තියෙන කෙනෙක් හම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මට වඩා යහපත් මට වඩා ඊටාම උසස් ශ්‍රේෂ්ඨ ගතිගුණ තියෙන කෙනෙක් මට මුණ ගැහෙන්න පුළුවන්. මේ කොයි කවුරු අපිට මුණ ගැහුණත් ඒ අය එක්ක අපි කොහොමද කතා බහ කරන්න ඕනේ? ඒ අයගෙන් අපි ගන්න ඕනේ මොනවද? ඒ අයගේ ජීවිතවලට අපි ගරු කරන්නේ කොහොමද කියන දේ පිළිබඳව මේකෙදී වැදගත් වෙනවා. අනිත් කාරණේ තමයි පුතේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රිය කරපු තව එක දෙයක් තමයි අල්ප ශබ්දය. අපි දන්නවා උන්වහන්සේගේ ගඳ කිලිය ආසන්නේ සරියුත් හාමුදුරන් සමග පැමිණි භික්ෂුන් වහන්සේලා හයියෙන් කතා කරනකොට ඒ කෝලන් මිනිස් කතා කරන සද්දේ මොකක්ද? ඒ ආනන්ද හාමුදුරන් අහමින් බුදුරජාණන් වහන්සේ නිහඬ බව මේ අල්ප ශබ්දයේ ප්‍රිය කළා. අනිත් කාරණේ තමයි නිහතමානී බව. අපේ ජීවිතේ හරියන එක කාරණේ තමයි පුතේ අපි නිහතමානී වෙන්න ඕනේ. අපි නිහතමානී වෙන්න අපේ ජීවිත සාර්ථක වෙනවා. අපි අද මේ මාතෘකාව අතරින් බලපුවා අපි කරන සිරිත් සම්පන්න ජීවිතයක් ගත කිරීමේ අගේ මේ හැම කාරණයක්ම අපට ජීවිතයක ජීවත් වෙන්න බොහෝම වැදගත් වෙන කරුණු කාරණා. සුහදශීලීව කතා කරනවා අනිත් අයගේ හිත රිදෙන්නේ නැති වෙන්න, අනිත් අයත් එක්ක ප්‍රියමනාපව කතා කරන්න අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඒ කතා බහ කරනකොට අපි අපේ බැඳීම් තව වැඩි වෙනවා. ඒ වගේ තමයි මේ ආගන්තුක සත්කාර දැක්කත් අපි දන්නවා බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වෙන අන්තිම මොහොතේදීත් සුභද්‍ර භික්ෂුව
ආපුවම ප්‍රශ්න වගේක් අහන්න තියෙනවා කියලා කිව්වම ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ වෙලාවේ අහන්න බෑ මේකේ සුදුසු අවස්ථා නෙවෙයි කියද්දි ඉතාමත් දැඩි අසල් තත්ත්වයේ වැඩ හිටිය තුන්නාසේ අවස්ථාවේදී ඒට අවස්ථාව දෙනවා එන්න මේ ප්‍රශ්නේ විමසන්න ඉඩ දෙන්න කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා. ඒ වගේ තමයි අපි මේකෙදි පුතේ අද දැන් කතා කරන්නේ මහජන මතයට ගරු දෙමු. මොකද අපි සමාජයේ ජීවත් වෙනකොට අපිට විශේෂයෙන් වැදගත් වෙන දෙයක් තමයි මහජන මතයට ගරු කරන එක. මහජන මතය කියන්නේ අපිට පරිබාහිරව ඉන්න දරන මත. අපි ඒකට ගරු කරන්න ඕනේ. බුදුන් වහන්සේ කොහොමද එහෙම මේ පරිබාහිරව ඉන්න අයත් එක්ක මේ ජීවිතේ ගත කළේ කොහොමද ඒ කට්ටියන්ට මේ අවස්ථාවන් උදා කරලා දුන්නේ කියන දේ පිළිබඳව අපි සාකච්ඡා කරලා බලමු. මේකෙදි පුතේ අපට උදාහරණ ඕනතරම් ගන්න පුළුවන් මේ ගෞතම බුදුන් වහන්සේ කොහොමද ඒ ජීවිත සකස් කරගන්න මහජන මතයට ගරු කරන විදිහට අන් අයගේ මතවලට කොහොමද උන්වහන්සේ අවනතුනේ. උන්වහන්සේ එසේ කිරීමට අවශ්‍යද කියලා දෙනවා. සප්ත මහා සාගරයටත් වඩා දැනුම් සම්භාරයක් තිබිලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ලෝකයට දහම් දේශන ස්වාමින් වහන්සේ උනත් නිහතමානීව අන් අයගේ මතවලට ගෞරව කරලා ඒ අයට අවස්ථාව දෙමින් ඒ අයගේ දේවල් පිළිගත්ත ස්වාමින් වහන්සේගේ ජීවිතෙන් අපිට ගත හැකි ආදර්ශ මොනවද කියලා අපි බලමු. ඊට කලින් බලමු පුතේ අපිට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අපිට මොනවද ගන්න තියෙන ආදර්ශ කියලා. අපි දන්නවා එදා බුදුරජාණන් වහන්සේ සමයේ මුල් සමය තුල භික්ෂුන් වහන්සේලා ජීවත් වුණේ සංචාරකයන් විදිහට. තැනින් තැන යමින් එක ස්ථානයක් නැහැ ගල්වල වැඩ විසිමින් ගහක් මුල වැඩ සිටිමින් ලෙනක් තුල වැඩ සිටිමින් වනපෙතක වැඩ සිටිමින් ආදී වශයෙන් විවිධ ස්ථානවල తాවකාලිකව තමයි උන්වහන්සේලා වැඩ සිටි. මේ දැක්කහම රජගහනුවර සිටුවරේ ආරාධනා කරනවා මම විහාරයක් කරලා දෙන්නම් ඒක බාර ගන්න කැමතිද කියලා ස්වාමීන් වහන්සේ කියනවා අපේ ගෞතම බුදුන් වහන්සේ අපිට එහෙම අනුදැන වදාලා නැහැ කියලා. ඉන් පස්සේ මේ සිටුවරයා මොකද කරන්නේ? ඒ බව වටහා ගන්න ඒ බව කරුණු පැහැදිලි කරන බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒක පැහැදිලි කරාම බුදුන් වහන්සේ කියනවා කමක් නැහැ. කාරණා පහක් කියන්න කරුණු පහක් කියන්නම් අන්නේ කරුණු ඒ ගෙවල් වල භික්ෂුන් වහන්සේලා වැඩ හිටියට කමක් නැහැ කියලා. එතකොට අපිට මෙතන එක අවස්ථාවක් දාගන්න පුළුවන් කොහොමද? රජගහනුවර සිටුවරයාගේ ඉල්ලීමට සවන් දීම. සවන් දීම. එතනදි දාන පුතේ කොහොමද ඉන්න පුළුවන් කියලා මෙතනදි කියනවා ස්වාමීන් වහන්සේ කොහෙද? භික්ෂුන් වහන්සේලාට කියනවා විහාරයක්. විහාරයක වැඩ සිටින්නට අවසර දෙනවා. තව කොහෙද වැඩ සිටින්නට අවසර දෙන්නේ? සෙවිලි කළ ගෙයක. සෙවිලි කළ ගෙයක. මේ සිටුවරයාට කියනවා වික්ෂුන් වහන්සේලා විහාරයක වැඩ සිටියට කම් නැහැ. සෙවිලි කළ ගෙයක වැඩ සිටියට කමක් නැහැ. ඒ වගේම කියනවා කොහෙද පුතේ තව? ප්‍රාසාදයේ. ප්‍රාසාදයක වැඩ සිටියාට කම් නැහැ. එහෙනම් කොහෙද මේ වැඩ සිටින්න දැන් අවසර දෙන්නේ? විහාරයක පුළුවන්, සෙවිලි කළ ගෙයක පුළුවන්, ප්‍රාසාදයක පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? සඳලු තලයක. සඳලු තල සහිත ගෙයක. සඳලු තල සහිත ගෙයක වැඩ හිටියට කමක් නැහැ කියන. අනිත් ඒ කියන පුතේ ගොහාවක. ඔන්න ඔය අවස්ථාවන්ට අවස්ථාව දෙමින් අර රජගහනුවර සිටුවරයාගේ කළ ඉල්ලීමට අවසර දෙනවා. මෙන්න ඒක අවස්ථාවක්. තවත් අවස්ථාවක් අපිට මේ එහෙ විදිහට ගන්න පුළුවන්. ඒ මොකද්ද පුතේ? අපි දන්නවා ස්වාමින් වහන්සේලා ඒ කාලේ පිණ්ඩපාතේ වැඩම කරමින් තමයි දානේ ලබා ගත්තේ. මෙහෙම වැහි කාලේ දානේ ලබා ගන්නට වඩිනකොට මේ වැස්සෙන් අර
අලුත දියුණු තන පිරිලි වලට හානි වෙනවයි කියලා පරම අවිහිංසාවාදී ප්‍රිය කරපු අන්‍යාගමිකයන් අපේ වික්ෂුන් වහන්සේලාට චෝදනා කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ දන්නා ස්වාමීන් වහන්සේලාට කිව්වා මේ වස්සා ඍතුවේදී පින්ඩපාත වඩින්න එපා වස් සමාදන් වෙන්න කියලා. වස් සමාදන් වෙන්න කියලා අර අන්‍යාගමික අයගේ මතවලට ගරු කිරීමක් දැක්වුවා. එහෙනම් මොකද්ද කියන්නේ? අපිට මෙතන දාගන්න පුළුවන් මොකද්ද පුතේ? වස්සාන වස්සාන ඍතුවේදී පින්ඩපාතය නොවැඩ වස් සමාදන් වෙන්න කිව්වා. ඔන්න එක තවත් එක අවස්ථාවක් වෙනවා මොකද්ද කියන්නේ වස්සාන කාලයේදී පින්ඩපාත යන්නේ නැතුව වස් සමාදන් වෙන්න කියලා කියනවා. ඒ වගේම තමා පුතේ තව මොකද්ද වෙන්නේ? අපි දන්නවා මේ අපේ විශාකා සිටුදුව තමයි බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බොහෝම අනුශාසනා දෙමින් මේ ආසන්නයේ වැඩ සිටියේ. ඒ විශාකා සිටුදුවේගේ ඉල්ලීම් මත මේ ස්වාමින් වහන්සේලාට වැසි සිවුරු ඒ වගේම මේ අතිරේක මේ චීවර ආදී පිළිගැනීමට අවසර දෙනවා. ඒ බව ආගන්තුක බත් ලබා ගැනීමටත් අවසර ලබා දෙනවා. මේ අවස්ථාවන් සඳහා ඉල්ලීම් කරන්නේ විශාකා සිටුදුව කියලා අපිට තියෙනවා සඳහනක්. එහෙනම් අපි කොහොමද දන්නේ විශාකා සිටුදුවගේ ඉල්ලීමට විශාකා සිටු දියණියගේ ඉල්ලීම් වලට අවසර ලබා දීම. මොනවද ඉල්ලීම්? කියන වැසි සිවුරු. වැසි සලු දෙන්න ඕන කියලා කියනවා. ඒ වගේම තමයි ගිලන් බෙහෙත් ආගන්තුක බත් අනුදැන වදාලා. විශාකා සිටුදුවේගේ මේ ඉල්ලීනුත් හිටකොල් ලැබුවා. ඒ වගේ තව අපි දන්නවා පුතේ මේ ශාසනයේ තිබුණ ඉතාමත් දුක්බර අවස්ථාවක් තමයි මොකද්ද? ගෞතම බුදුන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේ සසුන්ගත කිරීම. මේ අවස්ථාවේදී යශෝදරා දේවී විතරක් නෙවෙයි සුද්ධෝදන රජතුමාත් බොහෝම වික්ෂෝපයටපත් වුණා. සුද්ධෝදන රජතුමා ගෞතම බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ පියෙකුට දැනෙන දේ පියෙකුගේ දුක කොච්චරද කියන දේ පිළිබඳව බුදුන් වහන්සේට පහදලා දුන්නා. ඒ පහදලා දීලා ඉල්ලීමක් කළා මින් මතු සසුනේ දරුවන් මහාන කරනවා නම් ඒ සඳහා දෙමව්පියන්ගේ කැමැත්ත ගන්න කියලා. ඒකත් බුදුන් වහන්සේ අනුමත කළා. අය කලේ මොකද්ද? මහජන මතයට ගරු කිරීමක් වශයෙන් තම පියා විසින් ගෙනාපු ඒ යෝජනාව අනුමත කළා. සසුන් ගත කිරීමකොට දෙමාපියන්ගේ අවසර ගන්න ඕනේ.
එහෙනම් ඒ මතයත් ගරු කරලා මොකද කරන්න බුදුන් වහන්සේ මින් ඉදිරියට දෙමාපිය අවසරයෙන් තොරව දරුවන් සසුන්ගත කිරීමට අවස්ථාව නෙවෙයි කියලා දැනුවත් වෙනවා. ඒක පිළිගන්නවා. මේ ආකාර පුතේ අපිට මේ ඉස්සෙල්ලා කතා කරා මේ සමාජයේ ඉන්නකොට අපිට නානා විදය හම්බ වෙනවා. ඒ නානා විදයත් එක්ක ජීවත් වෙනකොට අපි අනිත් අයගේ මත වලට ගරු කරන්න ඕනේ. යම් කිසි කෙනෙක්ගේ යෝජනාවක් වෙනනම් ඒ යෝජනාව අපි පිළිගන්න ඕනේ. පිළිගන්න අපහසු නම් ඒ බව අපි කොහොම කාර්මිකව පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේ සමාජය තුල අපි කොච්චර අකමැති වුණත් බහුතර දෙනෙක් ඒකට කැමති නම් ඒ බහුතර මතයට අපි ගරු කරන්න ඕනේ. මේ ආකාරයට අපි සමාජය තුල ජීවත් වෙනකොට අන් අයගේ මතවලට ගරු කරමින් ඒ අයගේ දෙන අවවාද ඕවදන් අපි පිළිපදිමින් යනකොට අපේ ජීවිතවල උසස් බවක් ඇති වෙනවා. සහ අපේ ජීවිතවලට අපි නොදැනුවත්ම අපේ ජීවිතවලට ගෞරවය ලැබෙනවා. ඉතින් එවන් වූ ගෞරවාන්විත ජීවිතයක් ඔයාලට පුංචි කාලේ ඉඳන් උදා කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ යහපත් ගතිගුණ සිරිත් ඔයාලගේ ජීවිතවලටත් එකතු කරගෙන ඔයාලගේ ජීවිතත් ආලෝකමත් කරගන්න දුවේ පුතේ. මේ චරිතෙන් ගන්න පුළුවන් මේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් දේවල් බොහෝමයි. ඒන් අපිට මේ පුංචි දෙයක් අද අපි කතා කරන්නේ මොකද්ද? මේ යහපත් ජීවිතයක් ගත කරන්න අපි අනිත් අයට ගරු කරන්න. එහෙනම් මේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට සහ සමාජයෙන් අනිත්‍යයට අපි ගෞරව දක්වමින් ඕන්ට නිසි සැලකිලි ලබා දෙමින් ඒ අයගේ සතුටින් තබලා අපිත් සතුටින් කල් ගෙවමි කියලා කල් ගෙවමි කියලා යෝජනා කරනවා. දරුවොත් ඒ ගතිගුණ පුරුදු කරගන්නට උත්සාහ දරන්න ඒ උත්සාහය තුලින් ඔයාලගේ ජීවිත තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ අපේ ඊළඟ පාඩමකින් අපි ආයෙත් හම් වෙනකන් දුවලා පුතාලා සිර දෙනාටම ආයුබෝවන්.